මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං කතමේහි පංචහි. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෞතුරු ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කරාට පස්සේ සත්වයට පුළුවන්කම ලැබෙන ඒ සද්ධර්මය ඔස්සේ මනස මෙහෙවමින් තමන්ගේ ජීවිතය කුසලයට බර කරගෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කරගෙන අනුශය වශයෙන් සාංසාරිකව ළඟ පැවතිලා ආපු අවිද්‍යා, තණ්හා වැනි අනුශය ධර්මයන් දුරු කරලා දාලා සම්මුතිය කුමක්ද, පරමාර්ථය කුමක්ද, සම්මුතියේ පැටලෙන්නේ නැතුව පරමාර්ථය කෙරෙහි හිත අලවාගෙන ඒ පරමාර්ථ ධර්මයන් වල ඇති අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන ක්‍රියාවලීන් තේරුම් අරගෙන අනිත්‍ය වූ ධර්මතාවයන් වල නොබැඳී අනාත්ම වූ ධර්මතාවයන් ආත්ම වශයෙන් නොගෙන දුක්ඛ වූ ධර්මතාවයන් සුඛ වශයෙන් නොගෙන සංසාරේ නැවත නැවත මුලා වෙවි ඉපදී මෙරි දුක් විඳ යන සංසාර ගමනින් ඈතර වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් ලෝකයට ජනිත වෙච්ච සතර දළදා වහන්සේලාගේ ස්පර්ශ වෙලා ලෝකයට ප්‍රභව වෙච්ච බුදු හද මඩලින් උපදිච්ච මේ උතුම් සද්ධර්මය හේතු වෙනවා. එනිසා ඒ බණ ටිකක් වුණත් අපි අහනකොට අපි තුල පිහිටවා ගත යුතු ගුණධර්ම ටිකක් අනිවාර්යෙන් අපි ගාව තියෙනවා. ඒ ගැන කියන්න කලින් අද දවසේ ඔබට මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ සොනාලි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඩෙන්සිල් ප්‍රනාන්දු පියාණන්ට මිය ගිහිල්ලා වසර 34ක් වෙන ජීවත්ව සිටියා නම් 2021 අගෝස්තු 31 වෙනි දිනට ඔහුගේ වයස වසර 100ක් වීම නිමිති කරගෙන එතුමන්ට සහ මීට වසර 11කට පෙර මිය ගිය ලිනා ප්‍රනාන්දු මෑණියන්ටත් මියගිය සියලු නෑදෑයන්ටත් පින් අනුමෝදන් කිරීමට අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ගැන කියාගෙන ආවේ මේ ධර්මය බොහෝ විට මේ වෙනකොට ලංකාවේ තුල අහන්න ලැබෙනවනේ අපිට. නොයෙකුත් ස්වාමීන් වහන්සේලා නොයෙකුත් දේශනාවස නොයෙක් ආකාරයෙන් ධර්ම දේශනා කරනවා. දැන් අපි වුණත් මේ වෙනකොට කෙනෙක්ට නිවන් දකින්නවනම් නිවන් දකින්න කෙනෙක්ට ඒ නිවන් දැකීමට අවශ්‍ය කරන සාරය කියලා ඉවරයි. මේ වෙනකොට සාරය කියලා ඉවරයි. එන සයන්ස් මේ මොනවාද කියන්නේ? මේ කියන්නේ දැන් මේ බණ ටික අහලා මොකද මේ අපේ ලංකාව ඇතුලේ මේ වෙනකොට ගොඩක් අය ඉන්නේ අර තල්ලු කරයි යන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මං කෝච්චියක් කියලා. මං එන්ජින් එක නම්
මේ එන්ජින් එක ඔගොල්ලෝ එක එක ස්ටේෂන්ස් වල නැවතිලා ඉන්නවා. එක එක ස්ටේෂන් වල. දැන් මේ කෝච්චිය ටික ටික යනවනේ. ඒතර ඔගොල්ලෝ මේකට නගින්න එපයි. ඔගොල්ලෝ ස්ටේෂන් එකේ ඉඳන් අත වෙනුවට වැඩක් නැහැ. නගින්න ඕනි. නැගපු කෙනාට මේ එන්ජින් එක සපෝට් එකක් දෙනවා ඇදගෙන යනවා පස්සෙන් එල්ලිලා එන්න පුළුවන්. අන්න ඒ වගේ අර දේශනා මාලාව ඇහුවට පස්සේ එල්ලිච්ච කට්ටිය දැන් මේ වෙනකොට යනවා. භාවනා වැඩසටහන අපි ආපහු පටන් අරන් ඒ වැඩසටහන ඇතුලේ ගොඩාක් ඇඩ්වාන්ස් අපි කතා කරනවා. දැන් ඔය පිටුතුලා නිකන් හිතන්න මම අපිට මේ වෙනකම්ම දේශනා කරන්න බැරි වෙච්ච දේශනා තියෙනවා. මේ වෙනකම්ම කියන්න තියක් කටවත් තරපු නැති දේශනා. ඒවා කියන්න වෙන්නේ මිනිස්සුන්ට යම් මට්ටමකට භාවනාවට ආවට පස්සේ. අපි ගමු චක්කු ප්‍රසාදය කියන එක. ඊට පස්සේ අපි ගමුකෝ වත්තු ප්‍රසාදය කියන එක වෙන මොකක්වත් උනේ වත්තු රූපය කියන එක ගන්න. දැන් මිනිස්සු දන්නේ නැහැ මොකක්ද මේ වස්තු රූපය කියන්නේ. දන්නවද? නේ? දැන් ඕගොල්ලෝ චක්කු ප්‍රසාදය කොහම ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේ කළු ඉංගිරියාව ගාව තියෙන පුංචි මෙන්න අර දෘෂ්ටි විතාණේ වගේ. එහෙමත් අපි මේක පළවෙනි දේශනාවට අපි කියන්නේ මිනිස්සුන්ට මේක ආසන්න වශයෙන් තේරුම් ගැනීමට. ආසන්න වශයෙන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ කියලා තියෙන කතාව ඕන්නම් විද්‍යාව ආසන්නයට ගෙනියන්නත් පුළුවන්. ඕන්නම් ගෙනියන්නත් පුළුවන්. ඔය කළු ඉංගිරියාව කියන එක ඇතුලේ මම මේක කතාව. කළු ඉංගිරියාව කියන එක ඇතුලේ තියෙන අපි කණිනිකාව ගන්නකො. ඒක පිටිපස්සෙන් තියෙන කහලපය කියලා එකක්. ඔය කහලපය තමයි වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් විශේෂයෙන්ම ඔය අයි සර්ජන් කෙනෙක්ගෙන් වගේ අහලා බලන්න පුළුවන් නම් මේ ඇහි තියෙන දෘෂ්ටි විතානිකෙන් තන්ට ලොකු අපසරියක් එකතන්ට එකතු වෙනවා. හැබැයි ඔය කහලපය කියන තැන තමයි උකුණු හිසක් වගේ පොඩියට තියෙනවයි කියලා ඔපයක් වගේ දක්වලා තියෙනක විද්‍යාව ඇතුළේදීත් ඒගොල්ලොත් පිළිගන්නවා වැඩියෙන්ම සෙන්සිටිව් තැන. එතන තමයි වැඩියෙන්ම සෙන්සිටිව් තැන. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විද්‍යාවට හේතු වෙලා නෙමෙයි අපි කරලා බලමු. එතකොට එතන තමයි වැඩියෙන්ම සෙන්ස් මම මේ කවදාවත් කියලා නේ. කවදාවත් කලින් කියලා නේ. මම වෙන සයන්ස්ලා කියලා ඇති. කන ගත්තත් එහෙමයි. කනේ තියෙන මේ මැද කන කියන එකත් එක්ක සඳහන් වෙන තැනක මේ ප්‍රසාදය දක්වන්න පුළුවන්. කය ගත්තත් එහෙමයි. මේ කය ගත්තම ක්‍රියා විභවයක් වෙන තැනක් තියෙනවා. මේ ක්‍රියාවක් සිද්ධ වෙන තැන් තියෙනවා. මේ කයේ තියෙනවා කාය ප්‍රසාදේ හීරුණාම දැනෙන වෙනම දේවල් ටික. තාඩන පීඩන දැනෙන වෙනම දේවල් ටික. ස්පර්ශය දැනෙන වෙනම තැන් ටික. මේ තමයි කාය ප්‍රසාදය කියලා කියන්නේ. දිව ගත්තාම දිවේ තියෙන මේ දේවල් පිළිගැනීමේ හැකියාවක් තියෙන තැනක් තියෙනවා. දැන් දිවේ යට ගත්තාම යට තියෙන්නේ මස්, මාංශ. දිවේ මාංශ. උඩ තියෙනවා ප්‍රසාදේ. මේ ගැඹුරු දහම. හැබැයි ඒ ටික කියන්න වෙන්නේ යම් තරමකට ආපු කෙනෙක්ට. දැන් මුලදිම කිව්වොත් වෙන්නේ විතර්ක ගොඩනගනක අතරමං වෙන එක. නැත්තම් දන් ටික ඔක්කොම කියලා දාත හැකි. හැබැයි ඊට පස්සේ වෙන්නේ මොකක්ද විතර්ක ගොඩනගනවා. අන්තිමට තර්කයට අහු වෙනවා අවබෝධයට නෑ. ඒ නිසා අපි කරන්නේ කොහොමද අවබෝධයට ගෙන්නන්න වටපිට තලල ඒව කල්පනා කරලා පිරික්සලා චුට්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් අරගෙන එන්න ඕනේ. ඒ ආපු කෙනාට අන්න භාවනා වැඩසටහනක් ඇතුළතදී අපි මේක ගැඹුරම කියලා දෙනවා. ගැඹුරම කියලා දෙනවා. පිටුදේ මේ ප්‍රසාද රූප 6 මේ ප්‍රසාද රූප 6ම විග්‍රහ කරන්න පුළුවන් විද්‍යාවේ තියෙන කරුණුත් එක්ක. ඕන්නම්. බැරි නෑ. අපෝ පුළුවන්. ඔත් මෙහෙම කියන්න පුළුවන් රූපයක් පෙන්වන්න ඕනේ. රූපේ තියෙන දැන් අපි ගත්තාම ඇහි තියෙනවා ලේයර් 7ක්. සාමාන්‍යයෙන් ලේයර්ස් 7ක් තියෙනවා කියන තැන. ඒ සිවි 7ක පිටලා තියෙනවා කියන එක දක්වලා තියෙනවානේ. බලන්න බුදුරජාණන් වහන්සේ චක්කු ප්‍රසාදය කියන එක සිවි 7ම ඇසුරු කරගෙන තියෙනවා. ඒක එදා දැන් මේ මයික්‍රොස් අර හොයාගෙන ප්‍රබල අන්වීක්ෂ හොයාගෙන ඒ වගේ හොයන එක බුදුරජාණන් වහන්සේ එදා නිකම්ම කියලානේ. නිකම්ම කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්නකො අංගමංගානුසාරී වාතය. ඔයගොල්ලෝ ගන්නකො පරිධාන තේජෝ ධාතුව. දැන් ඕක විද්‍යාව ඇතුළේදී නෑ ප්‍රදාහය කියලා තියෙන්නේ. අර දැවිල්ල ගෑස්ට්‍රයිටිස් වලට ප්‍රදාහය කියලා තියෙනවනේ වචනය. ඒක ඇතුළේ මේක දක්වලා තියෙනවා. එක්තරා ආකාරයකට විස්තර කරන්න පුළුවන්. හැබැයි එකපාර කියන්න බෑ. මුලින්ම අපි අංගමංගානුසාරී වාතයේ තේජෝ ධාතුව මෙහෙමයි පරිධාන පාචක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ටික පෙන්නන. ඒතර ඌමනාව තියෙන කෙනා ඒක ඇතුළේ තව එනවා. ඒ එන කෙනාට තමයි එනකොට තමයි අපිට මේක කියලා දෙන්න පුළුවන්. කෝච්චිය වගේ. අපිට ස්ටේෂන් එකේ නවත්තන්න පුළුවන්. නගින කෙනාට එපයි සීට් එකක් දෙන්න. නගින කෙනා අපි නවත්තනවා. නගින කෙනාට සීට් එක දෙනවා.
තේරෙනවද පැහැදිලිද මං කියන්නේ? සමහරවිට මේක හිටගෙන යන්නත් වෙනවා ෆුට්බෝඩ් එකේ යන්නත් වෙනවා. හැබැයි කොහේවත් මගදී වතුර ගණ්ඩයි කැන්ටින් ගාන යන්නයි බහින්න එපා. සමහරු එහෙම බහිනවා මේ කාලෙකට. නිකන් මට මේ දවස්වල බෑ වගේ. අරක අමාරුයි මෙහි අමාරුයි කියක බහිනවා. සමහරට එහෙම බැස්සම් මොකද වෙන්නේ කෝච්චිය අදිනවා. ඉතින් ඒ වගේ මේ කෝච්චි ගමනක් දැන් මේක වෙනස්. මේකට අපිට එන්ජින් එක ගලවගෙන ගිහිල්ලා පිටිපස්සෙන් ගහගෙන තල්ලු කරා යන්න වෙලා තියෙන්නේ. ඒ යනකොට ඉතින් ඉස්සරහම ඉන්න අය පොඩ්ඩක් පීලි පයින්නත් පුළුවන්. හිට ගමන් පීලි පයින්නවා. සිග්නල් වල නවත්තන් ඉන්න වෙනවනේ කෝච්චිය වගේම තමයි. හෝන් ගහනවා. එක එක්කෙනා අර ඉතින් එක එක්කෙනා වඩේ විකුණන් ඉන්නවා වගේ එක එක ඒවා එනවා. අපේ ජීවිතේ අපි කෝච්චියකින් ධර්මයේ මට කියන්න ඕනි උනේ අංගමංගානුසාරී වාතය ගැන. දැන් අංගමංගානුසාරී වාතය කියන එක අපි දක්වනවනේ වායෝ ධාතුව කියන එක පුම්බන හකුලවන ගතියක් කියලා. නේ? ද මාංශ පේශි වල නැද්ද ඔය සූත්‍රිකා කියන ඒවා පේශි පුම්බවන හකුලවන ගතිය. දන්නා ඉන්නවනම් විද්‍යාව වෛද්‍යවරු බලන්න නැද්ද පුම්බවන හකුලන ගතිය පේශි වල. එයාලා පටන් ගන්නෙ මොලෙන්. මොලෙන් පටන් අරන් අර ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හදවත ඇසුරු කරගෙන පවතින අඩපතක් පමණ ලේ ධාතුවේ පවතින චිත්තය කියන එක ඇසුරු කරගෙන තමයි මේවා හටගන්නේ කියලා. චිත්තජ උපදින වායෝ ධාතු අධික රූප කලාප ලෙස. දැන් බලන්න ඒ ටික කියලා දෙන්න වෙන්නේ එන කෙනාටයි. ඒ ටික කියලා දෙන්න බෑ ගෙදර ඉන්න කෙනාට. මෙහෙම එකක් තියෙනවා කියලා පෙන්නනවා. පෙන්නලා අදිනවා. ආවට පස්සේ තමයි අපිට පුළුවන් මේ ගැඹුරු කතාව කියලා දෙන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. බලන්න ඊට පස්සේ දැන් ගොඩක් අය කියන කතාවක් තමයි මම මේ ටික කියන්නම්. ඇයි මේ බණ අහනකොට කොහොමද අහන්න ඕනි කියලා මට කියන්න ඕනි. මේ බණ කියන්නේ දන්න ඔක්කොම කියලා දීලා යන අපේ தත්ත්වය පෙන්වන එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි බණ කියන්නේ. බණ කියන එක අපි කියන්නේ නම් දැන් අර කියනවනේ මේ සද්ධර්ම දේශනා කිරීම දුර්ලභයි දුෂ්කරයි කියලා. දුෂ්කරයි. අනුන්ට ධර්මයේ දේශනා කිරීම දුෂ්කරයි. පිළිවෙලින් කතාව කියන්න ඕනේ. අහන කෙනාට සංසාර ස්වභාවය වටහා දෙනවා කියලා හිතලා කියන්න ඕනේ. ආමිෂ ලාභයකින් තොරව කියන්න ඕනේ. ආමිෂ ලාභයකින් තොරව බණ කියන්න ඕනේ. එතකොට දැන් අහන කෙනාට තේරුම් ගන්න කියනවා මිසක් මම දන්න ඔක්කොම කියලා ගිහිල්ලා හරියන්නේ නැහැනේ. මම දන්න ඔක්කොම කියලා ගිහිල්ලා හරියන්නේ. එහෙම කියන්නෙත් නෑ අපි. දැන් බුදුරජාණන් වහන්සේගේ මං කිව්වේ හෘද රූපය. දැන් හෘද කෝෂය සුරු කරගෙන තියෙන හෘද වස්තුව කියන වස්තු රූපය කට්ටිය හිතන්නේ කොහෙද තියෙන්නේ? හොයන්න පුළුවන්. පින්විතනි ඔබ යම් තරමකට හෝ විද්‍යාව පිළිබඳව දන්නවනම් යම් තරමකට මම මේ විද්‍යාවත් එක්ක ගලපන්නේ. ඔබ හොඳට හොයලා බලන්න. ඔය දකුණු කර්ණිකාව ඇසුරු කරගෙන පවතින යම්කිසි ස්වභාවයක් නැද්ද? ක්‍රියා විභවයක් සිද්ධ වෙන කියලා. හොඳට බලන්න හොයලා නිකමට. ඒක විද්‍යාව හඳුන්වන යම් තැනක් ස්ථීර වශයෙන්ම පෙන්වන්නත් පුළුවන්. එස්සේ නෝඩ් එක කියලා කියනවා. නමුත් අපි ඒකම කියන්න දගලන්නේ නැහැ. මොකද වෙනස් වෙන්න පුළුවන් නේ තව. තව වෙනස් වෙන්න පුළුවන් විද්‍යාවේ තියෙන වචනය. කෙසේ නමුත් ඒක පවතින ලේ ධාතුව ඇසුරු කරගෙන. හෘද කෝෂයේ ඇතුලේ අඩපතක් පමණ ලේ ධාතුව ඇසුරු කර එතන පින්වතුනි යම්කිසි ක්‍රියා විභවය හරියට අපේ කයේ තියෙන කාය ප්‍රසාදය වගේ ඇහි තියෙන අර අතන සෙන්සිටිව් තැනට ඇති වෙන ක්‍රියා විභවය වගේ කනේ තියෙන එක වගේ හදවතේ එතනදී එක තියෙනවා. ඒක තියෙනවා. ඒකින් ශරීරයට බලපෑමකුත් වෙනවා. මට කියන්න ඕනේ මේ ටිකක්. අපි මේක කතා කරමු. දැන් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය පිළිබඳව කතා කරද්දී දැන් මේවා කියන්න වෙන්නේ නිකන් උඩින් කියන්නේ මට දේශනාව මේක නෙමෙයි. අද මම මේක නෙමෙයි දේශනාවට ගන්න. වෙන එකක්. මම මේ පෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මොකද්ද කියලා. ඒ නිසා මේක උඩින් කියාගෙන යන්නේ නැත්නම් පැය ගාන මේක කියන්න වෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දර්ශනීයට අනුව එතනත් සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවක් පෙන්වන්න පුළුවන් දැක්මක් තියෙනවා. එතන සිද්ධ වෙනවා එහෙම එකක්. එතන සිද්ධ වෙනවා. එතකොට මුලින්ම හටගන්නේ වත්තු රූපයනේ නේ. දැන් ඇඟක් ගත්තාම ඇඟේ පරණම පාට් එක මොකද්ද? හෘදය. ඇඟේ පරණම පාට් එක ඇඟක හටගන්න හෘද කෝෂය. ඒක අසුරු කරගෙන පවතින ওই චූටි තැන් වලින් නම් තමයි ඒක මෙම විකසනය වෙන්නේ. ලොකු වෙලා එන්නේ. දැන් මේ ඔක්කොම කොයි තින්නේ ධර්මයේ. ඒ නිසා අංක 1 බණ අහනකොට තමන් දන්නවා කියලා හිතාගෙන බණ අහන්න එපා.
මම දන්නවා කියලා හිතාගෙන බණ ඇහුවොත් මගහැරෙන ලාභය පොඩි නෑ. හරියට කෝච්චිය මගහැරියා වගේ. අපෝ මේ කෝච්චියේ සෙනග කියලා ඉඳලා ඉස්සර මට මතකයි අපි ස්කෝලේම යනකොට එහෙම කරනවා. සමහර බස් එක යන දවස් බස් එකේ මේක ඊළඟ එක යනවා. බලින්නම් පරක්කු වෙලා 8 මාට විතර තමයි ස්කෝලට යන්න වෙන්නේ. ඊට පස්සේ සයින්ස් කොළඹ එච්චර බස් තිබ්බේ නැද්ද? නෑ තිබ්බා. සමහර ස්ට්‍රයික් දවස් එහෙම තියෙනවා. එන්න බස් එකේ නගින්නේ නෑ. අන්තිම එක එනකන් කොහම හරි එල්ලිලා අන්තිමට බස් නෑ. ගෙදර යන්නත් බෑ. පාරේ හිටියොත් කවුද නැසී ගෙදර ගියොත් අම්මා නැසී වගේ එකක් තියෙනවා. ඒ වගේ තමයි මේක තමන් දන්නවා කියලා හිතාගෙන බණ අහන්න එපා. ෂුවර් කරගන්න එපා. ඕනවට වඩා ඕවර් කොන්ෆිඩන්ස් කියන එක මේකට හරියන්නේ. ඔබේ ඥානය ඔබේ දැනුම කොච්චරක් වෙන්න පුළුවන්. නමුත් ධර්මතාවයේ හැසිරුණු ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලාට මේ පිළිබඳව ඊට වඩා ගවේෂණයක් තියෙනවමයි. සංක 1 තමන් දන්නවා කියලා හිතාගෙන බණ අහන්න එපා. හරි? ඒක මගේ බණක් මම මේ කියන එකක් නෙමෙයි. අංගුත්තර පංචක නිපාතයේ සද්ධම්ම වර්ගයේ බලන්නකො ඥාතමානි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. 3-4 වගේ සූත්‍රයක. ඒ සද්ධම්ම වර්ගයේ පළවෙනියටම තියෙන සම්මත්ත පඨම සම්මත්ත නියාම, ဒုတိ ය සම්මත්ත නියාම, ඊළඟට ඥාතමානි සූත්‍රය, ඒ වගේ සූත්‍ර ටිකක් තියෙනවා. අංගුත්තර පංචක නිපාතයේ සද්ධම්ම වර්ගය. මේකේ තියෙනවා ඥාතමානි සූත්‍රය මට මතක විදිහට තියෙනවා අවසාන කොටසේ. අවසානම 5 වෙනි කාරණාව බලන්න. ඒකේ තියෙනවා තමන් දන්නවා කියලා හිතාගෙන බණ අහන්න එපා කියලා. තමයි අංක 1. 2 තමන් නොදන්නවා කියලා හිතාගෙන බණ අහන්නත් එපා. මොකද සයින්ස් කියන්නේ? දන්නවා කියලා හිතාගෙන බණ අහන්නත් එපා. දැන් ඒකට කියනවා තමන්ට ක්‍රෝධ කරමින් බණ අහනවා. මම මේ චුට්ටක් මාරු කරලා තියෙන කරුණු ටික පොඩ්ඩක් එහෙට මෙහෙට අරගෙන මාරු කරලා කියන්නේ තේරුම් ගන්න. අර බක පඬිතකමේ බණ අහන්නත් එපා කිව්වා. ඊට පස්සේ සමහරු අයියෝ කොච්චර ඇහුවත් මට මේක තේරෙන්නේ නැහැ, මට මේක හරියන්නේ නැහැ. එහෙම කියලා තමන්ට ක්‍රෝධ කරමින් බණ අහන්න එපා. මන්නම් මහා මෝඩේ හරි වෙන්න ඇති. හිත බණ අහන වෙලාවට මොකද බණ කියන්නේ ඒකෙන් ගන්නනේ. ඒතර මේ මෝඩකමින් ගලවන්නයි බණ කියන්නේ. ඒක හරියට අහන් හිටියොත් නැගිටින්නේ අර ඉඳගත්ත මෝඩ මිනිස්සයා නෙමෙයි. අනිවාර්යෙන් අවබෝධයක් ලැබපු කෙනෙක්. හරි? ඒකනේ ඔයගොල්ලෝ බණ ඉවරුණායින් පස්සේ යටින් ගොඩාක් වෙලාවට ලියනවා, කියනවා, කතා කරනවා මොකද්ද? අනේ හැමදෙරේ කවදාවත් අහලා නැති දේවල් ඇහුවා. දැන් තමයි හොඳටම තේරෙන්නේ. මේවා කොයිද තිබ්බේ? ඔබ වහන්සේ කොයිද මේවා හොයාගත්තේ? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඒවා. මගේ නෙමෙයි. ධම්මජෝ සයන්නාසේ එහෙම කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන උතුමන් වහන්සේ නොකියපු දෙයක් නේ. අඩුම පරක්කු වෙලා බත් දිව්වොත් පරක්කු වෙලා බත් වෙන මිනිස්සයාට තියෙන ආදීනවත් කිව්වා. ගෙදරට හදිසියවත් ශ්‍රමණේක් වැඩියොත් පිණ්ඩපාත ටිකක් දී ගන්න බැරි තරම් වැඩක් නැති ගෙදර. බලන්න පරක්කු වෙලා උයන් දෙපා කියන එක පවා කියලා තියෙනවා. වැඩ කරන ස්වාමි සේවකයන්ට නිසි වෙලාවට කෑම දුන්නේ නැත්නම් සේවකයෝ වැඩ කරන්නේ ඇඟලපත පණ නැතුව බැන වී අහුරු දෙකක් වගා කරන්න පුළුවන් එක අහුරයි වගා කරන්නේ. දෙකක් පුළුවන්කම තියෙද්දි ඉඳ ගන්නවා. එතකොට ඒකේ ලාභය අඩු වෙනවා. ආදීනව පරක්කු වෙලා බතේ වීමේ ආදීනව. ඔය සම්ප්‍රදායත් එක්ක තමයි භික්ෂුවගේ පිණ්ඩපාතෙත් බැඳෙන්නේ. මොකද ගමක ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාතේ යනවා කියන්නේ පළවෙනි දවසේ අපි යනකොට ගම්වල ගෙවල් වහලා කෑම නෑ, හාමුදුරුවෝ නිව්වේ නෑ කියනවා. සමහරු රෑ නිදාගත්ත දුම් පිටින් වත්තක් අතු ගාලා නෑ, කොළ වැටිලා. දවස් 3ක් ඒ ගෙදරටම එක ළඟ ගියොත් තුන්වෙනි දවසේ අම්ම නැකිරනවා පාන්දර. හාමුදුරුවෝ අද වඩි මුලින්ම කරන්නේ වඩින පාර අතු ගාන එක. ඊට පස්සේ ඇඟපත හොදලා මූණකට හොදලා බතක් තියෙනවා ලිපේ. ඇඳුමක් මාරු කරගන්නවා. හාමුදුරුවෝ ආවොත් බලන්න ගෙදර උදේ බත එවිලා, මිදුල අතු ගෑවෙලා, මුළු ගමම මෙහෙම වෙනකොට ගමම සස්ත්‍රීකයිද නැද්ද? ගමයි පන්සලයි වෙවයි දාගබයි කිව්ව එකට. හැම ගෙදරකම උදේ බතක් වෙනවා සම්බෝලයක් එක්ක හරි. ඉස්සර මිනිස්සුන්ට මේ සම්බෝලයක් එක්ක බතක් වෙනවා කියන එක පොඩි දෙයක්. ගෙදර පොල් ටික තියෙන අවුරුද්දටම කණ්ඩ. මිරිස් ටික වවලා තිබ්බා. ට්‍රම්ප් එක ඇල්ල වත්තෙන් කඩාගෙන ඇවිල්ලා කෑමකට දැම්මේ බත් එකට. හාල් ඉස්සර මිනිස්සු කුඹුරු කරාම වැඩිපුර ටික විකුණලා අවුරුද්දේ කන්න හාල් ටික තියාගන්නවා. දැනුත් තියාගන්නවා ගොඩක් ගම්වල. දැන් ඒවත් විකුණනවා. ඒවා විකුණලා ඒ උන්දලගේ මහල් කඩෙන් අරගෙන ආයි කනවා. සල්ලි වලට.
ඉස්සර මිනිස්සු එහෙම නෑ කන්නේ වගා කරාම ඊළඟ කන්නේට වෙනකන් මහා කන්නේ වගා කරොත් යලට වෙනකම්ම හාල් ටික ගෙදර තියෙනවා කොච්චර මොනවා වුණා. ඔය පහුගිය කාලෙක කොවිඩ් ඇදිච්ච වෙලාවේ මට මතකයි මම පදවි ශ්‍රීපුර හිටියේ සයින්ස් කොහමද දාන්නේ අපිට කොයිද සයින්ස් දාන්නේ නැති අපි කුඹුරුනි කරන්නේ මුළු රටටම නැති වෙයි අපිට නැති වෙන්නේ මේ මිනිස්සුන් ගාව තිබ්බා ඒකනේ ඒකත් එක්ක බැඳෙනවා හාමුදුරුවන්ගේ ජීවිත රටාව මිනිස්සු හොද උදේ පාන්දර නැගිටිනවා පින් කරගන්නවා හවසට පන්සල් එනවා උදේ පාන්දර නැගිට්ටාම ෆ්‍රෙෂ් එක උදේ පාන්දර නැගිටලා බලන්න පුදුම ෆ්‍රෙෂ් එකක් දවසේ තියෙන්නේ පින්වතුනි ආයි මේ 4-8 නැගිට්ටා වගේ නෙමෙයි දුවන්න පුළුවන් වාර ගණන ඇඟට පතට අමාරුනේ මැලිකමක්නේ මොකද හැටි එනිසා මට මේක කියාගන්න උවමනා වුණේ බුදුරජාණන් වහන්සේ නොකියපු දෙයක් නෑ ඒ හැම දෙයකින්ම ඔබ බණහනකොට ඔබ ටිකින් ටික බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා Tamanට බැන බණහන්න එපා අයියෝ මට තේරෙන්නේ නෑ මට මේවා ගැඹුරුයි අනේ හාමුදුරනේ ආයි කියන්න සමහරු මේ බණ කියලා ඉවර වෙන්නත් කලින් ආයි දානවද එහෙම නෙමෙයි රයිට් මම දන්නේ නැති කරුණක් මට අහන්න ලැබෙයි කියන එක මට තේරුම් ගන්න පුළුවන් ඔබ වහන්සේ කියන්න මට ඔබ වහන්සේ කියන එක තේරුම් ගන්න පුළුවන් දන්න දෙයක් ආයිත් ඇහුණත් දන්න දේ බලන්න දැන් චක්කු ප්‍රසාදය ගැන ඉගෙනගෙන තිබ්බට අද මම මේ මුලින්ම කියපු ටික අහනකොට මොකක්ද වුනේ? තව ටිකක් අප්ඩේට් නේ. දැන් ඊළඟට වැඩසටහනකට ඇවිල්ලා බලන්න කෝකේ තව කොච්චර අප්ඩේට් එකක් තියෙනවද කියලා මම කියන්නේ බණකට හරි. එන්න ඕකේ පිංගුතුණි දැනගන්න ප්‍රමාණය වැඩි වෙනවා. හැමදාම ඉගෙන ගන්න පුළුවන්. එයා Taman දන්නවා කියලා බණ අහන්නත් එපා. නොදන්නවා කියලා Tamanට ක්‍රෝධ කරගෙන Taman වැටිලා අර අදිමානෙටයි හීනමානෙටයි යන්න එපා. නොඇසුව දෙයක් අසන්නට ලැබෙයි ඇසූ දේ නැවත නැවත වර්ධනය වෙයි කියන බණ අහන්න. එතකොට හරි. 2යි. ගුණමකු වෙන්න එපා. ඒක තමයි ගුණමකුකම කියන්නේ. දැන් බණ අහලා අපේ හිතමු ස්වාමීන් වහන්සේ බණක් කියනවා හරි දක්ෂයි. හරිම දක්ෂයි. අපි අහපු නැති කාරණත් කියනවා. ඉතින් සමහරක් වෙලාවට මගේ පොඩි ස්වාමීන් වහන්සේලා බණ කියනවා මට ඇහිලා තියෙනවා මට අහුවෙච්ච නැති ගාතත් උන්වහන්සේලා කියනවා. ඒ වගේ වෙලාවට අපිම අනේයතු එක් කොහිත් තිබ්බේ හරිම ෂොක් කොයින්ද ඔක බාසට හම්බුනේ. ඒක අපි ඔළුවට ගන්නවා. ඒක අපි ගාව තියෙනවා. කොයි වෙලේ හරි අපේ අතින් ඒක භාවිත වෙනවා. හැබැයි ඒ ගාතාව හොයලා දුන්නේ පොඩි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි කොටස කියවපු කෙනා. කියන්නේ ಗುಣ ඒ කියන එක මකන්න එපා. ಗುಣමකු ලාමක හිතින් බණේවා. ඔක අපි කලින් අයියෝ ඔක මට හම්බ වෙලා තියෙනවා. ඔවා මේ මාළකු දේවල් නෙමෙයි. අපි බලමු කොහොම තමයි එන්නේ. එහෙම එපා. ඒ වෙලාවේ ජීවිතේ ජීවත් වෙන්න එක තමයි ගුණේ. සමින්හස වහන්සේ අනාගතේ කුමක් වේවිද මන් දන්නේ නැහැ. නමුත් මේ කියපු බණ ටික හරි පුදුමයි. මමත් නොඇසූ දේවල් ඇහුවා. ආපු දේවල් නැවත ධාරණය මතක් වුණා. ධර්ම මනස්කාරයක් වුණා. ඔබ වහන්සේට බොහොම පිං. 3 වෙනි එක. ගුණමකු වෙන්න එපා. පැහැදිලිද? ඊළඟ එක. ධර්ම කතාවට පරිභව කරන්න එපා. මොකද? ධර්ම කතාවට පරිභව කරන්න එපා. හැම කෙනෙක්ම දක්ෂ නෑ ලෝකේ. හැමෝටම බණ කියන්නත් බෑ ලෝකේ. බණ කීම හරිම අමාරුයි. අපිටත් බෑ. නමුත් හැම ස්වාමීන් වහන්සේ නමක්ම ධර්මදේශකයෙක්ම බණක් කියන්නේ ජොබ් එකක් කරන්න නෙමෙයි. මිනිස්සු කෙරෙහි කරුණාවෙන් මිනිස්සුන්ට පිහිට වෙන්න. මම දන්නේ නෑ වෙන වෙන අදහස් තියනවද කියන්නේ. මට නම් අපිට නම් විතර ඇත්තම කතාව මේ එහෙම එකක් හිතන්නේවත් කියන්න ඕනේ නෑනේ. එහෙම පරාසයක් එහෙම එකක් නෑ බණ කියනවා එච්චරයි. දැන් අද සෙනසුනට ආව එක ස්වාමීන් වහන්සේ නමක් මගෙන් ඇහුවේ මේ මගේ ආයතුන් ඇයි බෝඩ් එකක්වත් දාලා නැත්තේ ලොකුවට? අපි කැමති නෑ ගොඩක් අය සෙනසුනට එනවට. මේක මට මේ බෝ ප්‍රසිද්ධ තැනක් කරලා නිතරම මිනිස්සු ඇවිල්ලා වැඳ පුදාගෙන නෙළුම් මල් පූජා කරලා යන තැනක් කරන්න ඕනේ. සෙනසුන. මේකට වැඩිය ගමේ මිනිස්සු රටේ මිනිස්සු එන්න ඕනේ. එන්න. හරි ගිහි අයට තැනක් තියෙනවා. එතනදී ස්වාමීන් වහන්සේලා කතා කරලා එහෙන් යන්න පුළුවන්.
දැන් හිතන්නකෝ මම දැන් එන්නේ ඌමනාවම තියන අයනේ. නිසා ඒ ඌමනාවම තියන අය ආවහම පස්සේ අපිට උනත් ගිහිල්ලා කතා කරලා එන්න පුළුවන්. හදීසියවත් මේක අර අපේ රටේ තියෙන ප්‍රසිද්ධ විහාරස්ථානයක් වගේ පුදබිමක් බවට පත් කරගත්තොත් මට ඕනම් පුළුවන් චෛත්‍යයක් හදලා මාසෙකට එකපාරක් මල් පූජා කරලා ගොඩාක් දේවල් කරත හැකියි. මොකද වෙන්නේ? වැඩිපුර මිනිස්සු ගැවසෙනකොට මේ නිදහස අපිට නෑනේ. මේ තියෙන හුළඟ මේවත් බෙදිලා යනවා. මේවත් බෙදිලා යනවා. පරිසරය ඉවරයි. ඒ මොකද? ඇත්ත කතාව තමයි අන්නේ කියන අනවශ්‍ය තැනක් හිතලා නෙමෙයි සත්පුරුෂ තැනක් හිතලා බණක් කියන ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම කතාවට පරිභව කරන්න එපා. වැරද්දක් තිබ්බත් එපා. පින්වතුනි ධර්ම කාරණාවක් වර්ධිනවා කියන්නේ එකයි විකෘති කරනවා කියන්නේ එකයි. දෙකක්. එතකොට කොයි වෙලේකවත් ධර්ම කාරණාවක් වර්ධින ස්වාමීන් වහන්සේට ධර්ම විකෘතිකයෙක් කියන්න එපා. දැන් මේ සමහර උපාසක අම්මලා ඉන්නව අක්කලා අම්මලා තාත්තලා අයියලා අනේ ඉතින් බලන්න එපෑය. තමන් වරක් 1000 කුණු ගොඩවල් වල හුරතල් වෙවි. හරිද? ස්වාමීන් වහන්සේලාට කියනවා මේ තේරවාදී පදනම්වත් දන්නේ. තේරවාදී පදනම්වත් දන්නේ. පව්. ධර්ම කතාවට පරිභව කරන්න හොඳ නැහැ. විකෘති කරොත් ඒක වෙනයි. ඒක විකෘතියක් කියලා අපි කියන්න ඕනේ. කාකණ්ඩ පුත්‍රය අසමහරහතන් වහන්සේ වජ්ජපුත්ත කියන්ට කිව්වේ නැද්ද විකෘතියක් කියලා? කිව්වනේ. වැරදි කියලා. කිව්වනේ. කියන්න ඕනේ. විකෘතියක් ලෙස කිවීම වෙනයි. කතාවට පරිභව කිරීම වෙනයි. කෙනෙක්ට වරදින්න පුළුවන්. ඕනම කෙනෙක් දැන් මට වුණත් ඔය පහුගිය කාලේ එක ධර්ම දේශනාවක් කරද්දී මේ අකුසල සිතක් ගැන කියද්දී අකුසල සිත වෙනුවට දැන් පින්වතුන්ලා හිතන්නකො මෙච්චර මේ අභිධර්මයේ කියන ස්වාමීන් වහන්සේලාට අකුසල හිතකුයි කුසල හිතකුයි පැටලෙන්නේ නැහැ නේ. ඒක වැරදීමක් වෙන්න බෑනේ. මේ බුදුදහමේ තියෙන සරලම තැන් අභිධර්මයේ තියෙන සරලම දෙකක් නේ ওই දෙක. මුලම උගන්නන දෙකනේ පළවෙනි පිටුවේම අභිධර්මයේ. අකුසල මූල සිත් ටික කියලා 12. ඊළඟට කුසල මූල සිත් ටික උගන්නනවනේ. ඒ වචනේ මාරු වීමනේ. වචනේ මාරු වීම. සෝමනස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත කියලා කියවෙනවා ඥාන සම්පයුක්ත කියලා කියන්න ඕනේ තැනකදී. සෝමනස ඥාන සම්පයුක්ත මේක පැටලීමක් වැරදීමක් හැබැයි බුදු අම්මෝ මේ හාමුදුරුවන්ට මේ සිත්වත් දෑ තේරෙන්නේ අරකයි මේක දැන් මේ දන්න උපාසක උපාසිකාව වෙයි වැහලා පස්සේ මම මොකද කරේ ඒකම දේශනාවකට ඊළඟට ගිහිල්ලා ආපහු කියලා අනේ මෙහෙමයි මට වැරදීමක් වුණා මේමයි දඟලන්න එපා වැරදුනා කියලා පේජ් එකේ පාවිච්චි කරන අනේ මට මෙහෙම මේ දේශනාව ඇයි මේ මිනිස්සු හරි බොළඳයි. ඒක දින අපේ කන් වලට ඇහෙන ධර්ම කාරණා එහෙනම් බැලුවොත් විකෘති බැන විතරයි ඉන්න වෙන්නේ අපිට. කතා කරන සමස්තයක් බොරු. භාවනා දශමයක් වඩලා නැති අය භාවනා ගැන කියනවා. ධර්ම කාරණාවක් තේරුම් අරගෙන නැති අය චක්කු සම්පස්සජ වේදනාවේ තියෙන අනිත්‍ය ගැන කියන්නේ යනවා. අර්පණා මාත්‍රයක් ලැබලා නැති මිනිස්සු ධානය ගැන කියන්නේ යනවා. උපචාර මාත්‍රයක් ලැබලා නැති මිනිස්සු නිමිති ගැන කියන්නේ යනවා. කසින මාත්‍රයක් වඩලා නැති මිනිස්සු දස කසින ගැන කියන්නේ යනවා. ගිරිමානන්ද සූත්‍රයේ අර්ථය දන්නේ නැති මිනිස්සු ගිරිමානන්ද සූත්‍රය කිය ලෙඩ හොඳ කරන්න යනවා. සතිපට්ඨාන සූත්‍රයේ අර්ථය දන්නේ නැති මිනිස්සු මලගෙදර පාළුම කන්න සතිපට්ඨාන සූත්‍රය දානවා. කොච්චර මිනිස්සුන්ට වැරදි කියන්න පුළුවන්. කතාවට පරිභව කරන්න එපා. ඒක එක එක්කෙනාගේ අවශ්‍යතාවය. මිනිස්සෙක් සතිපට්ඨාන සූත්‍රයේ ගෙදර දාගන්න එයාගේ අවශ්‍යතාවය, එයාගේ මනස හිතන, එයාගේ தත්ත්වය අපි ඒකට කරුණා කරන්න ඕනේ. කෙනෙක් ගිරිමානන්ද සූත්‍රය Tamanගේ ජීවිතයට පරිහරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන මොකක්දෝ එකකින්. කමක් නැහැ. බයිනව නෙමෙයි ඒකට. ඒකට පරිභව කරන්න අපිට බෑ. හැබැයි ධර්ම කාරණාව කිව යුතුයි. ඒක කියන්න බෑ. ධර්ම කාරණාව කියන්නේ පරිභව කරන්න යන්නේ. කවදාවත් අපි යනකොට අපි කැලණි ගියා. කැලණි අම්මා කෙනෙක් ගිරිමානන්ද සූත්‍රය කී ඉන්නවා. අපි කියන්නේ මේ ඔහෙට පිස්සුද? ඕක කී යනක් ගෙදර කියලා. සාදු. ඒක අර්ථයක් තියෙනවද නැද්ද කියන එක වෙන කතාවක්. නේ? අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී කියලා තියෙනවනේ.
නමුත් අරකට පරිභව කරන්න යන්නේ නැහැ. සමහර පුණ්‍යානුමෝදනා පත්‍ර කියවද්දි ඒ වගේ තියෙන එක එක දේවල්. හැබැයි ඒ මිනිස්සුන්ට බයින්නේ නිවැරදි කළ යුතු තැන නිවැරදි කළ යුතු ආකාරයට නිවැරදි කරනවා මිසක් අර කතාවට ධර්ම කතාවට පරිභව කරන්න යන්න එපා. ඒක අහන්න. උන්වහන්සේගේ ඥාණින් ඒ කියන්නේ. ඒතර ඔබ තෝරගන්න ඔබ කාගේද අහන්නේ කියලා. දැන් මම නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්නකෝ මම මාළුවෙක් කියලා. ඒතර මම තෝරගන්න එපා. මම මූදෙද පීනන්නේ ටැංකියකද පීනන්නේ කියන එක මම තීරණය කරන්න ඕනේ එක. මම මගේ සයිස් එකට තමයි පීනන්නේ. ඒතකොට මම හැමෝගෙම බණ අහන්නේ. මමත් බණ අහනවා. ධම්මවිජය සයින්හන්සෙත් බණ අහනවා. සද්ධර්මලාභය කියන එක දුර්ලභයි. කියනකොට වෙනයි ඇහෙනකොට වෙනයි. මේ මම්ම කියපු බණ ආයෙ ඇහෙනකොට අපිට මනසිකාරය වෙන කරුණු තියෙනවා. වෙනත් ස්වාමීන් වහන්සේලා පින්වන්ත කියන කරුණු අහනකොට අපිට ධර්ම මනසිකාරය වෙන. හැබැයි හැමෝගෙම අහන්නේ එක සීමිත ප්‍රමාණය. ඒ ටික තමයි ගැලපෙන්නේ. ඒ ටික තමයි ගැලපෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා කාගෙත් දන්නේ ධම්මවිජය සාංශේ බණ. අනවශ්‍ය දේවල් හිතන්න එපා. ඒකට කියනවා වික්ෂිප්ත හිතින් බණ අහන්න එපා කියලා. ඒ තමයි ඊළඟ කාරණාව. වික්ෂිප්තව බණ අහනවා. උඩක් යටක් නැහැ. දිගක් පළලක් නැහැ හරියට පාංශකූලවලදී වෙන්නේ. දැන් මිනිස්සු මරුණාම අපි බණ කියන්නේ ගියාට ඒ මිනිස්සු අඬනවා, අයි මෙහෙම කරා තාත්තා මතක් වෙවි අඬනවා. අපි බණ කියනවා. වික්ෂිප්ත වෙලා බණ අහන නිසා අවබෝධ වෙන්නේ නැහැ. මගේ ඥාති කෙනෙක් නැති වුණා. ඇත්තටම කියනවා නම් මගේම මේ ලොකු මාමා නැති වෙච්චලා මම මල ගෙදර ගියා. මට එන්න කිව්. කතා කරලා කිව්වා මගේ සයින්හස් ඇවිල්ලා පුළුවන් නම් මගේ හිත හදලා යන්න කියලා. මම ඇත්තටම වැඩම කරා. මං ගිහිල්ලා බලනකොට මගේ ඥාති හිත මිත්‍රාදී ඔක්කොම මල ගෙදරට ඇවිල්ලා දැන් ඔක්කොම ඉන්නව ලොකු මාමලා පොඩි මාමලා අර මාමලා මේ මාමලා ඔක්කොලම ඉන්නවා. මං එහෙම කළා මයික් එක අරන් කිව්වා මට කියන්න තියෙන එකයි. අද මෙයා ගියා වගේ හෙට ඔයා යන්න පුළුවන්. අනිද්දාට මෙයා යන්න පුළුවන්. අපේ අම්මා මැරෙන්න පුළුවන්. මම මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ මැරෙන මිනිහට අඬ හිටපු අන්ධ බාල කාලේ ඇති. දැන් මේ ඔක්කොලම අඬනවා හරිද? මේ මැරෙන මිනිහට අඬන කතාව නවත්තමු දැන්. තව කාට ඔයගොල්ලෝ අඬන්නද? හෙට පොඩි මාමා මැරුණොත්. ඊට පස්සේ ඊට පුංචි මාමා මැරුණොත්. ඊට පස්සේ ලොකු අම්මා මැරුණොත්. දැන් මේ ඔක්කොටම අඬින්නද අපි ආවේ? ඇඬුවයි කියලා දැන් නොමැරී ඉන්න කවුද නොමැරී ඉන්නේ? මැරෙනවා. මේ කතාවට දැන් අවධානය මෙහෙම යොමු වුණා. මට දැන් දැනුණා අවධානය යොමු වුණා කියලා. ඉතින් මම මේක තව ටිකක් එහාට ගිහලා කිව්වා. ඒ නිසා අඬන්න එපා. අන්න මිනිය තියෙනවා. බලල යථාර්ථයේ තේරුම් අරගෙන සෝනට දාලා ගෙදර ඇවිල්ලා බණ අහන්න පුරුදු වෙන්න. බණවල මේ යථාර්ථය කියලා තියෙනවා. පිංගුතුනි. මම බලාගෙන හිටියා පැත්තකට වෙලා. එතනින් එහාට ඒ ගෙදර කවුරුත් ඇඬුවේ නැහැ. මාත් එක්ක තව පොඩි ස්වාමීන් වහන්සේ නමකුත් ගියා. එතනින් එහාට ඒ ගෙදර කවුරුත් ඇඬුවේ නැහැ. මිනිහ කනත්තට දාලා ඇවිල්ලා මට කෝල් කරලා කිව්වේ ස්වාමීන් වහන්සේ බොහොම පිං වචන ටිකෙන් ජීවිත යථාර්ථය තේරුණා. ආයි අඬන්නේ නැහැ කිව්වා. ආයි අඬන්නේ නැහැ. බලන්නේ වික්ෂිප්ත වෙලා බණ ඇහුවොත් දැන් ගොඩක් ඒක වික්ෂිප්ත නොවි බණ අහපු නිසානේ. ඒතර ඒක හාමුදුරුවන්ටත් පුළුවන් වෙන්න ඕනේ. ඒක ඉතින් අවධානය ඇදලා ගන්න කොහොම හරි බණට. ඒත් අපි දන්නේ ඔක්කොම කියවට වැඩක් නැහැ. හැබැයි ඒ වික්ෂිප්ත අවස්ථාවක බණ ඇහුවොත් උඩක් යටක් නැතුව අම්මා මැරිච්ච වෙලාවක අම්මා සනීප වෙච්ච වෙලාවක ඒතර හාමුදුරුවන්ට දැනගන්න ඕනේ මේ අවස්ථාවට අනුරූපීව බණ කියනවද නැද්ද? දැන් සමහර වෙලාවට හාමුදුරුවොත් එක බණට ඉඳගත්තාම ගෙදර යන්න දෙන්නේ නැහැ. පැය 2 3 4 5 දණ්ඩ ඔක්කොම කියවන. එහෙම මම දැකලා තියෙනවා. ඕන තරම ඕනත් වැඩි. එහෙම බෑ. සායසනමක් කාලය දණ්ඩ ඕනේ. ඒ කාලය ඇතුලේ බණ කියලා දායකයෝ ටික මහන්සි වෙලා ඇවිල්ලා පහුවදා රැය ඉඳන් උයලා ඇවිල්ලා ඩබල් දාන දුන්නාම විනාඩි 20ක් 25ක් යද්දි බණ ටික ඉවර නොකරොත් එතනින් එහාට දායකයාගේ ඔළුවට බණ යන්නේ නිදිමතයි. බඩගිනි පොඩි උන් අඬනවා. ඇඳුම් ජරා වෙලා දාඩියයි. අපි දැනගන්න ඕනේ විනාඩි 15ක් 20ක් ඇතුළත කියන්න ඕනේ ටික කියලා මහන්සි නිසා මෙතනින් එහාට කියන්නේ. නමුත් මේ මාර්ගය යන්නේ. එහෙමයි තැනට සුදුසු නුවණ වික්ෂිප්ත නොවි බණ අහන්න නම් ස්වාමින්වහන්සේගේ පැත්තෙත් වගකීමකුත් තියෙනවා. වික්ෂිප්ත නොකර තියා ගැනීම දායකයාගේ පැත්තෙත් වගකීමක් තියෙනවා. තමුන් අහන බණ පදයක් පාසා නුවණින් මනසිකාරය කරමින් මේ දේශනාව තුළදීම මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රඥාව යොදලා බණ අහන්න ඕනේ.
හරි ගැඹුරුයිනේ. හරිම සියුම් පින්වතුනි. කීයක් කිව්වද දැන්? එකක්ව දන්නවා කියලා හිතාගෙන බණ අහන්න එපා. Tamanට බැන බැන බණ අහන්නත් එපා. ධර්ම කතාවට පරිභව කරන්න එපා. වික්ෂිප්ත හිතින් බණ අහන්න එපා. ඊළඟ ධර්ම කතිකයට පරිභව කරන්නත් එපා. ක්‍රියාවක් අමාරුයි. ඔගොල්ලෝ ගාව නැතිම දේ තමයි. ධර්ම කතිකයට පරිභව කරන්න එපා. ධර්ම කතිකයට පරිභව කරොත්, ඒ කියන්නේ සමහරු බණ අහනවා නෙමෙයි. අන්න අපේ ගමේ එකෙක් මහාන වෙලා හිටාන්කෝ බලන්න අහලා මොනවද බණට කියන්නේ. ඉතින් අපි ගමේ මිනිස්සු බණ අහන්නේ එහෙම. දැන් මම මේ ඉන කාලෙකින් ගමේ කොළඹනේ. මෙතන මම මහාන වෙලා දැන් මේ රට වටේම බණ කියනවා කිරුළපන බණක් කිව්වේ එකයිද කොයිද? ඒකත් අපේ තාත්තගේ මේ පින්කමකට. අපේ ඒගොල්ලොත් දැන් බණ අහනවනේ ඒගොල්ලෝ මේකට එන්න එපැයි. තේරුණාද? එනවා. හැබැයි අපි දන්නේ නැද්ද හිටපු හැටි. දැන් කෝ බලන්න මොනවා කිය කොහින්ද මේක මෙච්චර ඉගෙන ගත්තේ? ඒ මොකද සිදුරක් හොයන්න බණ අහන්නේ. මම කියන්නේ කිරුළපනයි මෙහෙම කරනවා කියලා. මම උපමාවක් කිව්වේ. අපේ කමට බණ අහද්දි එහෙමයි නේ. ඒ කියන්නේ ධර්මාවබෝධය පිණිස නෙමෙයි යහන්නේ වැඳගෙන අනේ මගේ බුදුපුතුන් වහන්සේ බණ කියනවා නේද මට ධර්මාවබෝධය වේවා. එහෙම අහන්නේ නැහැ. අප්පා මේ අර අහවලාගේ පුතානේ. ඒ කාලේ කොහොමද හිටියේ මම වඩාගෙනත් තියෙනවා. දැන් බණ ඒ තමයිනේ බලන්නකො. අන්නේ ඒ කියන්නේ එකක් එහෙම අනිත් එක සිදුරු. දැන් මේ සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි හාමුදුරුවෝ. දැන් ස්වාමීන් වහන්සේ මේ වදේ ඔයගොල්ලෝ මන් බණ කියනකොට ඔබ දැකලා ඇති මම අතත් පවර් පාවිච්චි කරනවා. මේ වටහත් තියාගෙන සංවරකම ඔයගොල්ලෝ සංවරකම කියන්නේ වටහත් මෙහෙම කරන් ඉන්න එකටද? කොච්චර වෙලාවක් ඉන්න ඕනේ? සංවරයි කියලා මැනගන්න. මෙහෙම තියාගෙන පැය ගානක් බණ කියන්න බෑ. මෙහෙම කළා අත් රිදෙනවා. මෙහෙම කරගෙන කියන්න පුළුවන් නම් කොච්චර සනීපයි. හැබැයි මේක ඊට වඩා ගිහිල්ලා අර ඇඟට දැනෙන ගානට ගෙනියන්න වෙන්නේ පිංගුතුනි සමහරක් වෙලාවට. බුදුරජාණන් වහන්සේ වටත්තක් පාවිච්චි කළා ධම්සක් පැවතුම් සූත්‍රය කිව්වේ. එක එක්කෙනාගේ ඇක්සන්ට් එක දැන් මගේ ආසනේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා බොහෝ වෙලාවට හරිම සංවරයි. මට හිතා ගන්න ඕන සර කොහොමද එහෙම කියන්නේ කියලා. එක එක්කෙනා රොබෝලා වෙන්න ඕනේ. මං වගේම බණ කියන්න ඕනේ කියලා නෑ. දැන් සමහර වෙලාවට අපි දකින්න දෙයක් තමයි ආයතන වශයෙන් ගත්තාම මේ ගුරු හාමුදුරුවෝ වගේම ගාථා කියනවා. ගුරු හාමුදුරුවෝ වගේම බණ කියනවා. එහෙම එකක් නෑ. තමන් වෙන්න ඕනේ. මිනිස්සුන්ට දෙන පණිවිඩය තමන්ගේ භාෂාවෙන්, තමන්ගේ හැටියෙන්, තමන්ගේ උපමාවෙන්, තමන්ගේ දක්ෂතාවයෙන් දෙන්න ඕනේ. කොපි කරන්න යන එක හොඳ දෙයක් නෙමෙයි. ඒක මහා නරක දෙයක්. ඒක අපිට කරන්නත් බෑනේ. අපිට අපි වෙන්න පුළුවන් මිසක් අපිට වෙන කවුරුත් වෙන්න බෑ. එනිසා එක එක දේශකයාණන් වහන්සේලාගේ එක එක විලාස නේ. දැන් මං පොරවන් ඉන්නේ මේ ටිකක් කොස්පඬු පාට සිවුර. එක ස්වාමීන් වහන්සේ නමක් පොරවන්න පුළුවන් රතු පාට සිවුර. එක ස්වාමීන් වහන්සේ නමක් තැඹිලි පාට සිවුර. කොණ්ඩේ කපන්න පුළුවන්, වවන්න පුළුවන්. මං ඊයේ පෙරේද දැක්ක එක දේශනාවක මේ මගේ අර මේ කනේ සැත්කමක් කරන නිසා කොණ්ඩේ කපන්න බෑ. හරිද? එක දිගට මේ කපන්න වෙන්නේ. ඉතින් ටිකක් විලාව අරගෙන සෑහෙන්න වෙලාව. ඉස්සර නම් මේ ආමුදුරන්ගේ කොණ්ඩේ තිබ්බා. දැන් නම් මං ඒකට කැමති නෑ. මේ බලන්න පිංගුතුනි. හත් දෙනේ බණ අහනවා කියන්නේ එකක්. කොණ්ඩේ උන්නම් වවලා කරලා ගෙට ගහලා මොකක්ද ඕනේ කොහමද පෙන්නන්නේ? ඒක වෙනයි. ඒ නිසා දේශකයාගේ සිදුරු සොයන්නට කකුල මෙහෙමද තිබ්බේ, අත මෙහෙමද තිබ්බේ, කට මෙහෙමද තිබ්බේ, කොණ්ඩේ වවලාද තිබ්බේ නැද්ද, දෙවුර වහලාද තිබ්බේ නැද්ද? ඒවා අඥානිය කරන වැඩ. බණ ඇහුවට ඒ වගේ අයට මොකද වෙන්නේ? ධර්මය පිහිටන්නේ නැහැ. ධර්ම අවබෝධය වෙන්නේ උඩින් යනවා. මේ කණින් ඇහිලා ඒමම් පිට වෙලා යන වැදුන පිට වුණා. ඇතුළේ හිටින්නේ. සුතා දතා නැහැ. සුතා විතරයි පුතා. දතා නැහැ. සුතා කියන එක දතා වචසා පරිචිතා වෙන්න නම් ඇතුළට ආදරෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමන්ට තියෙන්න ඕනේ. ධර්ම දේශකයාට පරිභව කිරීමේ චේතනාවෙන්, දේශකයාගේ සිදුරු සොයීමේ ලාමක චේතනාවෙන් බණ ඇසීම සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. ඒක තමයි කතාව. පැහැදිලිද? ඊළඟට දුෂ්ප්‍රඥයාට
දුෂ්ප්‍රඥයට එයාටත් බණ තේරෙන්නේ. එයාටත් බණ ඇහුවට වැඩක් නැහැ. කොහොමද තමන් දැන් දුෂ්ප්‍රඥද ප්‍රඥද කියලා හොයාගන්නේ? ඒක ඉතින් තම නැනපමණින් දත යුතුය. තමන්ට තේරෙනවනේ තමන් කවුද කියලා. සිත ගැන අහද්දි, නාම ගැන අහද්දි, රූප ගැන අහද්දි තේරෙනවා නම් ඉතින් ඔබ දුෂ්ප්‍රඥෙක් නෙමෙයි. ඔබට ඒව ඇහෙනවා නම් ඒත් ඉතින් ඔබ දුෂ්ප්‍රඥෙක් නෙමෙයි. හැබැයි මං ගිහිල්ලා ඔය මුලතිව් පැත්තට අහිංසක තාත්තා කෙනෙක් අරගෙන ඇවිල්ලා කියනවා මේ තාත්තේ ඔය චක්කු ප්‍රසාදයට රූපාරම්මණයක් ආපాతගත වෙලා ඔය චක්කු විඥානයක් ඉපදලා තියෙන්නේ ඕකේ ප්‍රපංච ගොඩනගන ඉන්නේ නැතුව ඕකේ දිත්තේ දිත්තමත් භවිෂ්‍යති කියලා අතහැරලා දාන්න. දැන් තාත්තා මොකද කරන්නේ? පැහැදිලිද? මං කියන්නේ ඒ එක එක්කෙනාගේ ප්‍රඥාවට අනුවයි අපිට බණ කියන්නේ. ඒ නිසා එක එක්කෙනා තම තමන්ගේ ප්‍රඥාව මැනගන්න. හැමෝටම එක ආකාරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න බෑ. සමහරුන්ට පරිකර්ම නිමිත්ත තේරෙනවා. උග්ඝා නිමිත්ත ගාවට තේරෙන්නේ නැහැ. සමහරුන්ට උග්ඝා නිමිත්ත තේරෙනවා. කවදාවත් පරිකර්ම නිමිත්ත කියන්නේ උපචාර සමාධියට මේක ගේන්න බෑ. උග්ඝා නිමිත්ත ප්‍රබල අවස්ථාවකට මේක ගේන්න බෑ. හේතුව ඒ තම තමන්ගේ දුෂ්ප්‍රඥකම් ප්‍රඥකම්. සමහරුන්ට සූත්‍ර තේරෙනවා අභිධර්ම තේරෙන්නේ නැහැ. මෝරල මදි ප්‍රඥාව. සමහරුන්ට කාරණා ධාරණය වෙන්නේ නැහැ. ඒවට කියනවා මේ නීවරණ ධර්ම වැඩි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මියෝ කෙනෙක්ගේ సంతානෙ වැඩි නම් එයාට කාරණා ධාරණය වෙන්නේ නැහැ. කෙනෙක් ධානයකින් හිත වඩලා තියෙනවනම් තමන්ගේ තුළ තියෙන කෙලෙස් ධර්ම විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා තියෙනවා නම් යම් මට්ටමකට හෝ තදංග වශයෙන් ඒ වාගේ ප්‍රහාණයක යෙදිලා ඉන්නවනම් ඔවුන්ට ධාරණය වෙනවා වැඩි. ආහන දේ මතක හිටිනවා. ගොඩක් අය මයින් අහනවා ආමුදුරණී මතක තියාගන්නේ කොහොමද? මතක තියාගන්න තියෙන එකම ක්‍රමය තමයි පංච නීවරණ ධර්ම අඩු කරගන්න. ලෝකයට දුවන හිත මුළු ලෝකයක් කියන්නේ මේක මේ විසිරීලා තියෙන අය එකකදනේ. එකක නෙමෙයිනේ පින්වතුනි. එකක නෙමෙයි දුවනවා ඉවරයක් නෑ. ඔන්න මාළු පැටව දෙන්නෙක් ගෙනල්ලා දාගත්තොත් දෙන්න මදි තව දෙන්නෙක් ගේනවා. ඊට පස්සේ ටැංකිය ලොකු කරන්න ඕනේ. තව දෙන්නෙක් ගේනවා. දැන් කෑම ගේන්න යනවා. ආයිත් පැටව දානවා. දැන් උන්ටත් ආදරේ රක බලා ගන්න. ඊට පස්සේ ඒක සුද්ධ කරන ටැංක් ක්ලීනර් කෙනෙක්. මේ ආදීනෝ වැඩි හිටින් නේ. ඒ නිසා විකසනය වෙන්න දෙන්න තු කොහොම හරි නවත්තන් ඉන්නත් උත්සාහ කරන්න ඕනේ. මොන හරි කර. හිතේ එක වෙලාවට එහෙම මිනිස්සුන්ට එක එක දේවල් හිතෙනවනේ. ඔයගොල්ලෝ හිතලා ඔයගලන්ට මාළු දෙන්නෙක් ගෙන්න හිතුණා කියලා. හිතුණාට කමක් නැහැ. මේ හිතෙනවා ඉතින් සාමාන්‍ය. හිතෙන එක හොඳයි කියනවා නෙමෙයි. හැබැයි ඔළුවෙන් කල්පනා කරලා නොගෙන ඉන්න කොහොම හරි කටයුතු යොදා ගන්න ඕනේ. ගෙනාවොත් ආදීනව වැඩි. ආසාව චුට්ටක් වුණාට ආදීනව වැඩි. ටැංකිය සුද්ධ කරන්න ඕනේ. නේ බලන්න. කෑම ගේන්න ඕනේ. ඊට පස්සේ අයියෝද තියන ප්‍රශ්න. ඊට වඩා හොඳ නැද්ද ආසාවට ටික දවසක් කොහොම ඉන්න දීලා. කොහොම හරි උත්සාහ කරලා කියන්නේ මනසත් එක්ක ගනුදෙනුව. මේකයි යථාර්ථය. ලෝක ජීවත් වෙනකොට මේ ගනුදෙනුව අපිට ගැනුම්කාරයෝ වෙන්න වෙනවනේ. නැද්ද? වෙනවා. දැම්මට තාත්තරේ දරුවෝ කියන්නේ ඒ වගේ එකක් නේ. ඒ හිතන්න මම ඉස්සර නම් මට පිටරටක හරි යන්න දෙනවා මම මාස 3-4කට හරි ගිහිල්ලා එනවා. දැන් එහෙම බෑනේ. එක්තරා ආකාරයකට අපිට කියන පොඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. කොහොම හරි මේක ඉර වෙන්න වෙලා නේ. ඒක අර බැඳීමක්වත් නෙමෙයි එහෙම එකක් නෑ කීයටවත්. නමුත් ඒක යුතුයකමක් හිටියට කරන්න වෙලා. සමහර දවස් 5-6ක් කොළඹ ඉන්න වෙච්ච දවසට මම රෑ ඇවිල්ලා රෑම සේනාසනේ බලලා රෑම ආපහු ගිහිල්ලා පහුදා බණ ටික කියලා තියෙනවා. හේතුව අපිට බලන්න වෙලානේ සම්පූර්ණයෙන් අතහැරලා දාලා ඉන්න පුළුවන් කමක් නැහැ කොච්චර අපහසුතාව අමාරු තිබ්බත්. පුළුවන් කාලයක්. බැරි කාලෙකදී ඉතින් අතහැරන එක වෙන කතාවක්. පුළුවන් කාලේ කරන්න වෙනවා. මොකක්ද මේ කතාව? එනිසා තමන්ගේ තරම අඳුරගෙන අර මන් දුෂ්ප්‍රඥ කෙනෙක් කියාගෙන ආවේ තමන්ගේ හිත පාලනය කර ගැනීමට බොහෝ උත්සාහයක් ගන්න ඕනේ. මල් ගස් ලස්සන හිටව ගත්තාම වතුර දාන්න ගියාම තමයි තරු පේන්නේ. සයව හිටවනකොට තමන්ගේ පමණ දැනගෙන කරගන්න ඕනේ. හරිද? ගෙවල් ලස්සනට හදාගත්තා වගේ නෙමෙයි වැකියුම් කර අරව කර මේව කරගන්න උනාම. මම වාහනයක් ගද්දි බලා ගන්න ඕනේ පාර්ට්ස් ලංකාවේ තියෙනවද? මාකට් එක බහිනවද සෙකන්ඩ් හෑන්ඩ් විකුණන්න වුණොත්? මම මේ දීර්ඝ කාලීනව පාවිච්චි කරන්නද යන්නේ එහෙම බලනවනේ නේ. නැත්තම් මගදී විකුණන්නද? මගදී විකුණනවා නම් කොයි වාහනේද මට නැවත එකක් ගන්න පුළුවන් ගන්නට විකුණන්න පුළුවන්. මේවා ඔක්කොම බලනවා නම් මේකත් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මම බන අහනවද? මට කුමන කාරණාද ගැලපෙන්නේ? කුමන කාරණාද තාම නොගැලපෙන්නේ? නොගැලපෙන දේවල් කරන්ට අනේකින් චුට්ටක් බලකින් එකත් හොඳයි. සමහරු
තමන්ගේ තරම දන්නේ නැහැ. ගෙම්බට මොකද වෙන්නේ? තරම දන්නේ නැතුව පුම්බනවා. අන්තිමට පිපිරලා මැරෙනවා. ඒ නිසා තරම දන්නේ නැතුව පුම්බන්න හොඳ නැහැ. පෑන්න කලින් ඉදෙන්න හොඳ නැහැ කියලා කතාවක් තියෙනවා. ලපටි ගස් හයිය නැහැ. ලපටි ගහක් ඇඟිලි දිගෙන් ඇද්දත් ගැලවිලා එනවා. හැබැයි ලපටි ගහ කාලෙකදී රූස්ස ගහක් වෙනවා. එතකොට ගලවන එක ලේසි නෑ. පොරවෙන් කොටලවත් ගලවන්න බෑ. ඒ නිසා තමන් ලපටින මේ කියන්නේ. තමන් දැනගන්න ඕනේ මාව ගැලවෙන්න පුළුවන්. තමන් එකෙන් උත්සාහයෙන් ඉන්න ඕනේ. දැන් ඔය මම අපි පැවිදි වෙලා මුල් කාලේ බණ එනකොට මුල්ම කාලේ මම පැවිදි වෙලා මුල්ම කාලේ මම පැවිදි වෙන දවසෙත් බණක් කියාගෙන පැවිදි වුණේ. බණ මාධ්‍යෙත් ආව සමහරක් ඔය ලොකු සයන්ස්ලාගෙන් වැඩසටහන් වල ඉතුරු ඒවා කරලා එනකොට මේ එක එක්කෙනා මාධ්‍යෙන් කතා කරනවා අර channel එකට එන්න බැයිද මේ. එතකොට මට මතකයි ලොකු සයන්ස් වලත් මම එක කතාවක් කිව්වා. ලොකු සයන්ස් දැම්ම මට බණ කියන්න වෙලාව නෙමෙයි. දැම්ම වෙලාව නෙමෙයි. දැන් තමයි තේරෙන්නේ එදා එහෙම කිව්ව එක කොච්චර එදත් මට බණ කියන්න තිබ්බා. හැබැයි මේව නම් කියන්නේ සුස්ක විපස්සනා වෙනත් කසීන කිසි දෙයක් කියන්න වෙන්නේ. එහෙනම් පොඩි දේවල් ටිකක් කිය කාලේ කණ්ඩ වෙනවා එකම ටික. හැබැයි කාලය ගත්ත නිසා අද මාසෙට බණ 60 70ක් ආවත් කියලා දෙන්න දේවල් තියෙනවා. සමහරකට එක වාක්‍යයක් බලාගෙන ඉඳගත්තාම බණට පැයක් බණ එකෙන් කියන්න පුළුවන් කරුණු ගොඩ නැගෙනවා. හේතුව කාලය ගත්ත නිසා. තමන්ගේ තරම දැනගෙන තමන් ඇසිය යුත්තේ කවර ආකාරයේ දේශනාද? පිළිපැදිය යුත්තේ කවර ආකාරයෙන්ද? කල යුත්තේ කුමන භාවනාවක්ද? ඒව දැනගන්න ඕනේ. එහෙම නැතුව දුෂ්ප්‍රඥයට ඔය දුෂ්ප්‍රඥය කියන එක මෙතනදී මෙලෝදියක් තේරෙන්නේ නැති කෙනාට නෙමෙයි. තමන්ගේ තරම තේරුම් ගන්න බැරි කෙනාවත් අඳුන්වන්න පුළුවන්. ස්ථානෝචිත ප්‍රඥාවක් නැහැනේ. තමන්ගේ තරම තේරුම් ගන්න ඕනේ. එක දවසට පිටුව ගන්න හැරි කියවුවොත් තමන්ට වැටහෙනවා කියලා ඔළුව තියෙන මිනිස්සු ඒක කියවනවා. හැබැයි හිතහංකු එකපාර කියවන්නම් කියලා ඔගොල්ලෝ විභාගෙට කරේ. අයියෝ තව කල් තියෙනවනේ ඕක මහලකෝ දෙයක්ද ලං වෙලා මම ඕක බලා ගන්නවා කවර් කරනවා කියලා හිතුවනේ. අන්තිමට මොකද උනේ? ලං වෙලා පොත ගත්තම තමයි උණ ගැනෙන්නේ. අප්පෝ සතියට කවර් කරන්න තියෙන සබ්ජෙක්ට් ගොඩනේ. නිකන් එක දවසින් කවර් කරනවා කියලා හිතා ගන්නවා. තින්නකො මම අද රැලි වෙනකම් පාඩම් කරනවා කියලා 10 11 මාර වෙද්දී නිදි. කොහොමද තමයි වෙන්නේ? ඒ නිසා මේ හොඳට තේරුම් අරගෙන යන්න ඕනේ ගමන. කාරණා ටිකක් කියලා දුන්නා. මොනවාද? දන්නවා කියලා හිතාගෙන බණ අහන්න එපා. නොදන්නවා කියලා හිතාගෙන බණ අහන්නත් එපා. ಗುಣමකු වෙන්න එපා. බණ පිහිටන්නේ. ධර්ම කතාවට පරිභව කරන්න එපා. ධර්ම දේශකයට පරිභව කරන්න එපා. බලන්න පහක් කියලා නේ. වික්ෂිප්ත හිතින් බණ අහන්න එපා. ඊළඟ තමයි එකඟ නොවූ හිතින් බණ අහන්න එපා. දැන් වික්ෂිප්ත කියන්නේ එකක්, එකඟ නොවූ කියන්නේ එකක්. වික්ෂිප්ත කියලා කියන තැනදී අපිට අර එක එක ප්‍රශ්න ඔළුවේ තියාගෙන කියන්නේ කාලවල. එකඟ නොවී හිතින් කියන්නේ දේශනාව ඔස්සේ මනස මෙහෙයවනවා මිසක් දේශනාව ඔස්සේවත් විවිධ විතර්ක ගොඩනගන්න යන්න එපා. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඒකත් ඔළුවේ තියාගෙන මේ ටික ඇති. තව කරුණු තියෙනවා මේක කියලා දෙන්න. පුළුවන් නම් සද්ධම්ම වර්ගයේ බලන්න. නමුත් මේ ටික ඇති බණ අහන්නේ කොහොමද කියන එක දැන් ඔබේ ඔළුවේ තියෙනවා ඇති. හරිම නිහතමානී වෙලා හොඳට නිහතමානී වෙන්න. නියතමානී වෙලා ආදරණීය චරිතයක් බවට පත් වෙන්න. අනිත් අයට තමන්ව මතක් වෙද්දි රිදෙන චරිතයක් නෙමෙයි. අනිත් අයට තමන්ව මතක් වෙද්දි සෙනෙහසක් ඇති වෙන චරිතයක් බවට පත් වෙන්න. මෙන්න මේ කියන ಗುಣ ටිකවත් අඩුම හිතේ පිහිටවාගෙන බණ ටිකක් අහන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔබට මේ ධර්මයෙන් පිළිසරණක් තියෙයි. ඒ බව සිහිපත් කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීමට මේ ධර්ම දේශනාව හේතු වේවා. පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරන්න. පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් ඔබට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ. සොනාලි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඩෙන්සිල් ප්‍රනාන්දු පියාණන්ට මිය ගිහිල්ලා අවුරුදු 34ක් වන පින්වන්ත පියාණන්ට අගෝස්තු 31 වෙනි දිනට ජීවත්ව සිටියා නම් අවුරුදු 100ක් නිමිති වීම පිරීම නිමිති කරගෙන මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. වසර 11කට පෙර මිය ගිය ලීනා ප්‍රනාන්දු මෑණියන්ට මිය ගිය සිළු නෑදෑයන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන්ගේ නමින් මිය ගිය සියලුම ඥාතීන් සිහිපත් කරනවා.
නමින් මියගිය සියලුම ඥාතින් පින් ගන්න පුළුවන් තැනක ඉපදලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තිය, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ දේශනාව සිද්ධ කළ ඔබ සියලු දෙනාටම උදව් උපකාර කළ සාදු හිතකින් පවා උපකාර කළ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සුවසේම නිවී යන්නට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. විශේෂයෙන්ම 30 වසරක කුරුරු යුද්ධයෙන් රටදෑ වෙනුවෙන් දීපදූ සියලුම රණවිරුවන්ට, මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවිපදූ සියලුම යතිවරුන්ට මෙපින් අනුමෝදන්ව සසර ජීවිතය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඔබටත් ඒ සියලු දෙනාටත් සියලුම සම්‍යක් දෘෂ්ටික අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාටත් මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව ජීවිතයත් සුවපත් කරගෙන මෙලොව පරලොව සියලුම ජීවිත සුවපත් භාවයටපත් අවසානයේදී ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝකයක්, පරිදේවයක් නැති සදාකාලික සැප ඇති බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උතුම් නිවනින් නිවී සැනසී වදාළ ශාන්ති පද ලක්ෂණ සංඛ්‍යාත වූ වජරාමර අමෘතමා මහ නිර්වාණයෙන් සුවසේම නිවීමට මෙකුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. राग विराग मानेज मासोकं धम्म मासंकात मक्पाटिकूलं मधुर मीमं